Hai, yang iPhone. Tapi anukalnya itu tikkermu. Anukalnya මුල්ටි කල් මතක් කරොත් මෙන්න මේ ටික කටපාඩමේ තියෙන්න ඕනේ. x න් අනුකලනය කළොත් x වලින් ඉඳන් එක බෙදීම ඉඳන් එකයි. එකයට x කියන්නේ ln x. මේකේ නසමාන වෙන්නේ කියලා. ax ධන ඇල්ෆා වල n කියන්නේ ax ධන ඇල්ෆා වල ඉඳන් එක. බෙදීම ඒ වතාවක් ඉඳන් එක. මේකත් n අසමාන වෙන්නේ විදිහට. එකයට x ධන ඇල්ෆා කියන්නේ. එකයට ලඝුමාපාංකයේ x ධන ඇල්ෆා. ගණනීය දෙක. හරි. ඊට පස්සේ කළා හරේ වර්ගජ ප්‍රකාශනය. හරේ වර්ගජ ප්‍රකාශනය. ඩෙල්ටා විශාලයි බිඳුව නම් භින්න භාග. ඩෙල්ටා සමානයි බිඳුව නම් පූර්ණ වර්ගයක් මූලික සිද්ධාන්ත. ඩෙල්ටා කුඩායි බිඳුව නම් tan inverse. එතකොට අපි tan inverse වල කළේ tan inverse වල කළේ මෙන්න මේ. a වර්ගයේ ධන x ධන ඇල්ෆාගේ වර්ගය. මේක තිබ්බොත් එන්නේ එකයටයි tan inverse x ධන ඇල්ෆා බෙදීමේ ධන නේද? හරි. ඊට පස්සේ හරේ වර්ගජ ප්‍රකාශනයක් ලවයේ රේඛීය ප්‍රකාශනයක්. හරේ වර්ගජ ප්‍රකාශනයක් ලවයේ රේඛීය ප්‍රකාශනයක්. මේකෙදි සාධක කැඩෙනවා නම් ප්‍රශ්නයක් නැහැ, කෙලිම භින්න භාග වලින් හදන්න පුළුවන්. සාධක කැඩෙන්නේ නැති වුණොත් හරේ අවකලනය ලවයේ හදාගෙන ගන්න. හරි. හරේ අවකලනයේ ලවයේ නම් මොකක්ද දෙන්නේ? x dash x fx. හරේ අවකලනයේ ලවයේ නම් ලඝුමාපාංක හරය. right? ලඝුමාපාංක හරය. ඊට පස්සේ පරිමේය මුණ ප්‍රකාශනයක්. උඩත් බහුපදයක් යටත් බහුපදයක්. පරිමේය මුණේකාවක් හදන්නේ මොනවද? භින්න භාග වලින්. භින්න භාග වලින් හදනකොට මෙන්න මේ අවස්ථාවලට එනවා. හරි. එතකොට ඔන්න ඔය ටික කටපාඩමේ තියෙන්න ඕනේ. දැන් අගේවත් මේවට ආයිපත් වෙනවා. right? හරි. ඔය මුල් ටික අනිවාර්යයෙන්ම කරගන්න ඒවෙන් ලකුණු ගන්නත් පුළුවන්. හරි. right. ඊට පස්සේ කළා හරේ වර්ගජ ප්‍රකාශනයක වර්ගමූලය. හරේ වර්ගජ ප්‍රකාශනයක වර්ගමූලය. මේකේ a කුඩායි බිඳුව නම් sin inverse කිව්වා. a විශාලයි බිඳුව නම් ln එක කරන්න එපා. ඒක ආදේශ වලින් කරන්න පුළුවන්. හරි. එතකොට එකයට a වර්ගය ඍණ x ධන ඇල්ෆාගේ වර්ගයේ වර්ගමූලය තිබ්බොත් මොකක්ද වෙන්නේ? sin inverse x ධන ඇල්ෆා බෙදීමේ මේ sin inverse x ධන ඇල්ෆා බෙදීමේ මේක අවකලනය කළොත් මෙයා එනවා නේ. හරි. right. ඊට පස්සේ කළා ලවයේ රේඛීය ප්‍රකාශනය. හරේ වර්ගජ ප්‍රකාශනයක වර්ග මූලය. අපි මේක කරන්නේ නේද? මේකෙදි මොකද කරන්නේ? ඒ කියන්නේ හරේ අවකලනය කරනවා. හරි. මෙන්න මෙතෙන්ට එනකම් මතක තියාගන්න. මේකත් ගොඩක් වෙලාවට ඕගලන්ට අමාරු කරන්නේ විභාගෙදි දෙනවා මේ. හරි. මොකද අනුකලනය කියන්නේ අවකලනය අනිත් පැත්ත. හැම තිස්සෙම අනුකලනය කරන්න දුන්නාම මොකක් අවකලනය කළාම දෙන්නේ කියලා බලන්න ඕනේ. හරි. කියව ගන්න 2016 ගන්න. 2016 ගන්න. right. බලගන්න. 2016 ගන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. බලගන්න. අනුකරණය කරන්න තියෙනවා වර්ගමූල 3 ධන 2x ඍණ x වර්ගය කියන එක. හරි. ඒකේ අනුකරණය හොයන්න. ඊට පස්සේ කියනවා මේකේ ඒකේ අවකලනයනේ. මේක අවකලනය කරන්න. අවකලනය කරන්න දීපු ගමන් අපි දන්නවා මොකද්ද? ඒකේ අනිත් පැත්ත තමයි අනුකරණය කරන්න. ඊට පස්සේ ඒකේ අවකලනය අහලා
ඊට පස්සේ කියනවා n මේක හොයන්න. ඊට පස්සේ තියෙනවා මෙම අනුකල භාවිතයෙන්. ඒ කියන්නේ මේ අනුකල දෙක අනුකල කරන්න තිබ්බේ මෙයයි මෙයයි. ඒ දෙන්න භාවිතයෙන් මෙයාගේ අනුකලණය සොයන්න. විභාග ගාන අමාරු කරන්නේ නැහැ. අර මූලික સિદ્ધාන්තනේ මේව. හරේ වර්ගජ ප්‍රකාශනයක වර්ග මූලය. වර්ගපදයේ සංගුණකයේ ඍණ. ඒ කියන්නේ sin inverse. right? හරි. එහෙනම් ඔයගොල්ලෝ මේක කරන්නකො. right පළවෙනි. right මේක බලාගන්න. මේක අපි මෙන්න මෙහෙම වර්ගජ ප්‍රකාශනයක් තිබ්බොත් කොහොමද වර්ග පූර්ණය කරනවනේ. මේක x එක තැනකට ගන්නවා. ඊට කලින් වර්ගපදයේ සංගුණකයේ ධන එක කරන්න ඕනේ. ඍණ එළියට ගත්තොත් මේක x වර්ගය වෙනවා. මෙතන ඍණ 2x වෙනවා. වර්ගපදයේ සංගුණකයේ ධන එක කරන්න ඕනේ වර්ග පූර්ණය කරන්න කලින්. ඍණ එළියට ගත්තොත් මේක මෙහෙම ලියාගන්න මේක. බලන්න. ඒකම මේක සුළු කරලා බලන්න. නැත්නම් ඕගොල්ලන්ට සුළු කිරීම වරදින්න පුළුවන්. මෙහෙම සුළු කරලා බලන්න. මේක සුළු කළොත් ඍණ x වර්ගය එනවා. ඍණ වරක් ඍණ ධන 2x එනවා. මෙයා සුළු කළාම මෙයා එනවා නම් මෙයාට මෙයා ලියන්න පුළුවන්. දැන් අපි වර්ග පූර්ණය කරනවා. 3 ඍණ. මෙයා ලියනවා x ඍණ 1 වර්ගය. x ඍණ 1 වර්ගය. x අඩු කිරීම මැද පදයේ සංගුණකින් භාගය. මෙයා වර්ග කළොත් එනවා x වර්ගය ඍණ 2x. ඍණ 1 වර්ගයේ ධන එකක් එනවා. ඒ වැඩිපුර එන එක අඩු කරනවා. දැන් බලන්න මේ වැඩිපුර එන එක අඩු කළා. දැන් බලන්න ඍණ වරක් ඍණ ධන 1යි ධන 3යි ධන 4යි 4 ඍණ x ඍණ 1 වර්ගය කියලා. හරිනේ? 4 ඍණ x ඍණ 1 වර්ගය. ඔයගොල්ලෝ දන්නවා sin inverse x අවකලනය කළොත් එක බෙදීම එක ඍණ x වර්ගයනේ. එහෙනම් මේක එන්නේ මොකද්ද? මෙතෙන් තවත් වර්ගය හදාගන්න එපානේ. දෙකේ වර්ගය. එහෙනම් මේකට එනවා sin inverse. මේකට එනවා sin inverse. sin inverse x ඍණ 1 බෙදීම කීයද? x ඍණ 1 බෙදීම 2. x ඍණ 1 බෙදීම 2. ධන අභිමත නියතය. ධන අභිමත නියතය. මේ බලන්න නිකන් ඔය සාමාන්‍යයෙන් හිතන ගණන් අර. කෙලින්ම එහෙම්ම වෙනවා. හරි? ඔය මුල් 7 අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරි? මේ බලන්න ඊට පස්සේ තියෙනවා මෙන්න මේකේ අනුකලන එන්නේ sin inverse x ඍණ 1 බෙදීම 2. දැන් බලන්න දෙවෙනි කොටස කියනවා 3 ධන 2x ඍණ x වර්ගයේ වර්ගමූලය. මෙන්න මෙයා හොයන්න. බලාගන්න මේ පැත්ත. මම කියුවා විභාගේ ගාන දැන් මම මේවා උගන්වපු විදිහටම යහන්නේ. හරි? ගාන අමාරු නම් ඕගොල්ලන්ට විවගත කරනවා ගාන. ඒකයි කියන්නේ ෆාස්ට් පේපර් ගණන් හදන්න කියලා. නැත්තම් අපිට සීමා හොයාගන්න බැරුව යනවා. මේක අවකලනය කළොත් මොකක්ද වෙන්නේ?
වර්ගමූලය කියන්නේ භාග්‍ය බලයනේ. අවකලනය කළොත් එන්නේ මොකක්ද? භාගයේ වතාවක් මේකේ කියවෙන බලය ඍණ භාගය. ඍණ භාගය කියන්නේ මොකක්ද? 1 යට වර්ගමූලය. 3/2x ඍණ x වර්ගය. ඒකේ වර්ගමූලය. ඒකේ වර්ගමූලය. වැඩි වෙනවා. ඇතුලේ අවකලන සංගුණකේ. 3 අවකලනේ බිඳුවයි. 2x වල අවකලනේ 2යි. 2යි. ඍණ x වර්ගය අවකලනේ 2x. ලියන්න. ලියන්න. දැන් බලන්න. ඔන්න මේක තව ටිකක් සුළු කරන්න පුළුවන්. මේ දෙකේ එකක් එළියට ගත්තාම මෙයත් එක්ක කැන්සල් වෙනවා. එහෙනම් උත්තරේ එනවා. 1 ඍණ x බෙදීම 3/2x ඍණ x වර්ගය වර්ගමූල. මේක නේද? දෙකක් එළියට ගත්තාම මෙයා 1යි මෙයා ඍණ x කියලා. බලන්න මෙයා අවකලනය කළාම මෙයා එනවා නම් මෙයා අනුකලනය කළොත් කවුද එන්න ඕනේ? මෙයා එන්න ඕනේ නේ. මෙයා එන්න බෑ. දැන් බලන්න ගානේ අහන්නේ මොකද්ද කියලා. මොකක්ද අහන්නේ? අනුකලනය x ඍණ 1 බෙදීම 3/2x ඍණ x වර්ගය නේද? මෙයා නේද අහන්නේ? මෙයා නේද අහන්නේ? දැන් අවකලනය අහලා ඒකෙන් අහනවා ආයි අනුකලනය. කිව්වනේ අවකලනය අනිත් පැත්ත කියලා අනුකලනය. බලන්න මෙන්න මේ වගේ එකක් නේද මෙතන තියෙන්නේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා මොකද්ද? මෙතන තියෙන්නේ 1 ඍණ x. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ x ඍණ x. මෙයා අවකලනය කළාම මෙයා එනවා නම් මෙයා අනුකලනය කළොත් මෙයා එන්න ඕනේ. එහෙනම් අපි මෙන්න මේ විදිහට මේක මාක් කරගන්නවද? හදා ගන්නවා. හදා ගන්නකොට මොකද්ද කරන්න පුළුවන්? නියත විතරයි එළියට ගන්න පුළුවන්. හරි? මේකෙන් කොහොමද මේක හදන්නේ? මෙතන තියෙන්නේ 1 ඍණ x මෙතන තියෙන්නේ x ඍණ 1. මොකද්ද කරන්නේ? ඍණ 1ක් එළියට ගත්ත ගමන් මේක හැලෙනවා. එහෙනම් ගන්න ඍණ 1ක් එළියට. ඍණ 1ක් එළියට ගන්න. එතකොට 1 ඍණ x 3/2x ඍණ x වර්ගය වර්ගමූල dx. ඍණ 1ක් එළියට ගන්න. දැන් මොකද වෙන්නේ? අවකලනයත් එක්ක හදන්න බලාගන්න. මෙයා අවකලනය කළාම මෙයා එනවා. මෙයා අනුකලනය කළොත් මෙයා එන්නේ. එහෙනම් මේ ඍණ ලකුණ එහෙමමයි. මෙයාගේ අනුකලනය කියන්නේ 3/2x ඍණ x වර්ගය. ලියගන්න. 3/2x ඍණ x වර්ගයේ වර්ගමූලය. දාන නියතයි. විභාගයේදී අවකලනයත් එක්ක දුන්නොත් අනුකලනය ගන්න අනිවාර්යයෙන්ම කරන්න ලේසි. ඕගලන්ට අමාරු කරන්නේ නැහැ එහෙම විභාග ගන්න. හරි? ඔය මුල් හත නම් අනිවාර්යයෙන්ම හැබැයි මතක තියාගන්න. ඔය මුලින් අද කියපු ටික. හරි. දැන් බලන්න. ගාන විභගත කරලා තියෙන්නේ. ගාන විභගත කරලා තියෙන්නේ. බලන්න. මෙන්න මෙයාගේ අනුකලනය. x ඍණ 1 බෙදීම වර්ගමූල 3/2x ඍණ x වර්ගය dx. මේකට එන්නේ ඍණ 3/2x ඍණ x වර්ගය.
ධන නියතය. විභාග ගාන හදන්න පේපර් එක හදන සර්වර් ළමයිව අමාරුවේ දාන්න පේපර් එක හදන්නේ ලකුණු දෙන්න හදන්නේ අපේ අය කරන්නේ ඒ රටාවට හුරු වෙන්නේ නැති විභාග රටාවට වෙන කොච්චර ගණන් හදුවත් විභාග ලියන විදිහටම හුරු වෙන්න. ඕගොල්ලෝ හදපු නැති ගණන් දෙනවා. දෙන්නේ හැබැයි මූලික දැනුම. තේරුණාද? හරි. දැන් බලන්න. මේක දුන්නා මේක මූලික අවස්ථාව sin inverse x ඕව මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේක අවකලනය කරන්න තිබ්බ හරිය. n9 නහනවා මේක. බලන්න මම ගණන කොටක් දුන්නේ එහෙම නේද? හරේ වර්ගජ ප්‍රකාශනයක වර්ගමූලයක් තියෙනකොට ඒක අවකලනය කරන්න කියලා. නේ? හරි. දැන් බලන්න. මේක පාවිච්චි කරලා කියනවා තුන්වෙනි කොටස ඉහත අනුකල භාවිතයෙන් x ධන 1 බෙදීම. මෙන්න මේකේ අනුකලනය යනවා. බලන්න ගාන කියලා තියෙන මොකද්ද? ඒ කියනවා මේ අනුකල භාවිතය. අනුකලනය කරන්න තිබ්බේ දෙකයි නේද? මේ අනුකලන දෙක පාවිච්චි කරලා මේක හොයන්න. මේ වගේ එකක් නේ තියෙන්නේ. අපිට පුළුවන් මේ වගේ එකක් අනුකලනය. එහෙනම් මේක හදාගන්න මොන විදිහටද? මේ විදිහට. ඉස්සෙල්ලාම හදන්න x නේ. x හැදිලා තියෙන්නේ. ඍණ එකක් හදන්න ඕනේ. මොකද කරන්නේ? එකක් අඩු කරලා එකක් එකතු කරනවා. හරි. රයිට් කරන්නකො බලන්න. බලන්න. මේකෙදි කරන්නේ x නේ. මෙන්න මේ විදිහට මේ ව්‍යානුකලනේ දන්නේ. මේ ගාන හදාගන්නවා මේ විදිහට. x ධන එකක් අඩු කරලා එකක් එකතු කරනවා. බෙදීම. තුනක් දාන 2x ඍණ x වර්ගය dx ලියගන්න ඕන. ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා ලියගන්න. දැන් බලන්න. මෙන්න මේ කැලල ගන්නව වෙනවා. x ඍණ 1 x ඍණ 1 ගන්නවා. 1 1 විදිහට 2යි. ධන 2යි. ඒ කැලල ගන්නව වෙනවා. ඒ කැලල ගන්නව වෙනවා. මේ කැලල වෙනම ගත්තා 1 1 2 ඒක වෙනම ගත්තා. ඒ දෙකම බෙදන්න ඕනේ නේද මෙයාගේ? බෙදනකොට වෙන වෙනම බෙදලා දාන්න. තුනක් දාන්න 2යි x ඍණ 1 සොරති. වර්ගමූලය. මේ දෙක වෙන වෙනම බෙදලා දාන්න. එතකොට මේ මුළු එකේ අනුකලනය කියන්නේ මේකේ අනුකලනය. ගන්න. මේකේ අනුකලනය. අනුකලන දෙක එකතු කරනවා. මෙයාගේ අනුකලනය අපි දන්නවා. මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙයාගේ අනුකලනය දන්නවා. මෙයා අනුකලනය කළාම වෙන්නේ ඍණ මෙන්න මේක. ඍණ වර්ගමූල 3 ධන 2x ඍණ x වර්ගය ධන. මෙතන නම් දෙකේ ඉලක්කම එළියට ගන්න පුළුවන්. දෙකේ ඉලක්කම එළියට ගත්තොත් තියෙන්නේ මෙතන එක යට මේක නේද? අපි ඒක අනුකලනය දන්නවා මොකද? dx යට මේක අනුකලනය මොකද? sin inverse x ඍණ 1 බෙදීම 2. එහෙනම් දෙකේ ඉලක්කම එළියට ගන්න. sin inverse x ඍණ 1 බෙදීම 2. ධන නියතය. ධන ඕගොල්ලන්ට ගාන දෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් දෙන්නේ. මේකට කියන්නේ ව්‍යුහගත කරනවා කියලා ගාන. හරි? එහෙම අමාරු වෙන්නේ එහෙම කටපාඩම් කරලා හදන්න බෑනේ අපිට. මූලිකව විතරයි. හරි? අනිත් ගණන් එහෙම කටපාඩම්ෙන් හදන්න බෑ.
ගොඩක් වෙලාවට කොහොමද දෙන්නේ ওই විදිහට හුරු වෙන්න. මේ විදිහට හුරු වුණ නැති වුණොත් ආයෙ හදන්නත් බෑ. හරි. ඊට පස්සේ මේකේ b කොටස අහනවා. 2x වින 1 බෙදීම. බලන්න ඒකත් ලේසි කරලා තියෙනවා. x ධන 1 x වර්ගයේ ධන 2. මේ බලන්නකො. මේක ළමයිට තේරෙන්නේ නැති වෙයි කියලා මේක මොනවා කරන්න කියනවද? භින්න භාග වලට වෙන් කරන්න කියලා ඊට පස්සේ අහනවා. ඒකේ අනුකම්පය. කොහොමත් අපි දන්නවා මොකද්ද? මේ බහුපද මොන එක මේ පරිමේය මොන සූත්‍රයවත් මොකෙන්ද කරන්නේ? භින්න භාග. බලන්න ඒකත් ළමයිට මේ ඒක අමතක වෙයි කියලා ඉස්සෙල්ලාම කියනවා භින්න භාග වලට කරන්න කියලා ඊට පස්සේ අහනවා මේක අනුකම්පය. භින්න භාග වලට කරුවහම මෙතන උඩට එන්නේ නියතයක් නේ ලඝු. මෙතන x වර්ගයේ ධන එක උඩට එනවා bx ධන c කියලා. එතකොට හරිය අවකලනය ලැබෙන්නේ නැහැ. මේක සාධක කැඩෙන්නේ නැහැ නේ ඊට වඩා. හදාගත්ත ගමන් නිකම් උත්තරේ. ඔය හරියට හදනකොට ඕගොල්ලන්ට ලකුණු වෙනවා 100 ගණන. 150 නේ ගන්න. ලකුණු 110 මේකේ හැටියට 115ක් විතරයි. තාම අනුකල්ලේ මුල් ටික. ඕගොල්ලන්ම පාස් කරන්න හදන්නේ. ඒක නිසා අනුකලනේ අර මුල් ටික පාඩම් කරගන්න. හරි? අපරාධේ නැත්තම්. හරි? ඔන්න මම අන්තිම කැලලත් මේකේ හදලා පෙන්නන්න. මේ බලන්න ඔය කොටස් වශයෙන් අනුකලනේ කියන එක අපිට වචනේවත් ඕනේ නැහැ. මේ x වල n. ඔයගොල්ලෝ ගෙදෙද්දි මේක කරලා බලන්න. lnx dx n සමානයි ඍණ 1 කියලා කියනවා. බලන්න මෙතන ගුණිතයක් නේද? මේකෙන් එකක් හිතන්නකො. මේ වගේ එකක් ඉන්නේ මොකක් අවකලනය කළොත්? සාමාන්‍යයෙන් අපි ගුණිතයක් කිව්වොත් මුල් එක වතාවක් දෙවෙනි එක නේද? එහෙනම් මොකක් අවකලනය කළොත්? lnx වතාවක්. x වලින් එන්නේ මොකක් අවකලනය කළොත්? x වල n ධන එක අවකලනය කරොත් නේද x වල එන්නේ? මෙන්න මේක අවකලනය කරන්න. මේක අවකලනය කළාම මුල් එක වතාවක් දෙවෙනි එකේ අවකලනය n ධන එක වතාවක් x වල දාන x වල n ධන එක වතාවක් ln x වල අවකලනය මොකක්ද? එකට x. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ කැලේ අනුකලනය නේද? මෙයා නියතයක් නිලියට ගන්න පුළුවන්. මේ ප්‍රකාශනයේ මේකට සමානයි. මේකේ අනුකලනයට සමාන. එතකොට මෙයා ඉතුරු වෙනව නේද මේ පැත්ත? මෙයාගේ අනුකලනය කියන්නේ මේ කැලේමයි. මෙයාගේ අනුකලනය දන්නවා මේ. x වල n ධන එක x වලින් බෙදුවම මොකක්ද දෙන්නේ? x වලින් කියලා. ඒක අනුකලනය දන්නවා. මෙයා අනුකලනය කියන්නේ මෙයාමයි. එතකොට මෙයා ඉතුරු වෙනව නේද? මෙයාගේ අනුකලනය සමාන වෙනවා. මේක අනුකලනය ඍණ කිසිම ගාණක් අපිට කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේකට කියන්නේ කොටස් වශයෙන් තමයි. කොටස් වශයෙන් එක ඔප්පු කරන්නේ ගුණිතයක අවකලනය. මම කියවනේ අනුකලනය අනිත් පැත්ත කියලා. මේ අන්තිමට උගන්නන මේක බැලුවොත් ලොකු ගණන් කියලා කියන්නේ අන්තිමට. ලොකු ගණන් කියලා කියන්නේ අපිට ඕනේ මූලධර්මයෙන් හදුවොත් ලකුණු දෙන්නම සිද්ධ වෙනවා. n9 කියලා තිබ්බොත් නම් කේස් එකක් තියෙනවා. මේ කොටස් වශයෙන් තමයි සමහර අය දන්නේ මේ කොටස් වශයෙන් කියන්නේ. හරි? එකක් හිතා ගන්න. මම කියවනේ මෙයා ඉන්නේ මොකක් අවකලනය කළාමද කියලා දන්නේ නැහැ. හැබැයි මෙයා දන්නවා. මෙයා ඉන්නේ මොකක් අවකලනය කළොත්? x වලින් දන්න. ගුණිතයක් නේ තියෙන්නේ. අපි නිකන් අවකලනය කරලා බලනවා මේ වගේ කැලලක් හැදෙනවද කියලා. මෙයාට සමාන. මේ මුළු අනුකලනය මේ දෙන්නගේ එකතුවට සමානයි. මෙයා තනි වෙනවා. මේක අනුකලනයක් දන්නවා මේක අනුකලනයක් දන්නවා. හරි? මම ඒකයි කියන්නේ. අනුකලනය කරන්න ඕනේ මොකක් එක්කද? අවකලනයත් එක්ක. ඔය කටපාඩම් කරන ගොඩාක් ගණන් හදන්න. හරි? මේක මුලින්ම කරාද නැද්ද? කරා. එතකොට ඔය ගාන විවරද නැද්ද දැන්? තාම අනුකලනයේ මුල් දෙක. අපිට එහෙම ඕනේ නැහැ. එක තියර එකයි මම ඉගෙනුවේ නේද? මොකක්? අවකලනය කළාමද බලන්න ඕනේ ඉන්නේ ඒක හිතාගන්න බැරි නිසා තමයි ඔය විදිහට කෙරේ. හරි. එහෙනම් 2016 ඉතුරු ටිකත් ඔයගොල්ලෝ කරලා දාන්න.
හරි භින්න භාග කියලා අනිවාර්යයෙන්ම කරන්න විභාගෙට ගොඩක් වෙලා වෙයි. හරි. එහෙනම් ඔය මුල් ටික ආයි බලන්න. දවසකට විනාඩි 10ක් විතර ඔය ආකාර ටික බලන්න. විනාඩි 10ක් ඇති. ඔය ටික බලන්න. ලියාගන්න. ඊළඟට මාතෘකාව ලියන්න. ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අනුකලන. ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අනුකලන. මට කියන්න cos AX අනුකලනය කළාම මොකක්ද වෙන්නේ කියලා. cos AX එන්නේ මොකක් අවකලනය කළාම? cos එන්නේ මොකක් අවකලනය කළාද? sin. sin AX නිකන් හිතලා ලියන්න. බලන්න මේක අවකලනය කළා. sin වල අවකලනය මොකද්ද? cos AX වතාවක් AX වල අවකලනය මොකද්ද? A නියතව තියලා x අවකලනය කළාම එකයි A කියලා නේද එන්නේ? වැඩිපුර එකක් එනව නේද? එහෙනම් ඒක නැති කරන්න මොකක් කරන්න ඕනේ? බෙදන්න. දාන්න. නියත කොටු කරලා තියන්න. කොහොමද අවකලනයේදී අවකලන සංගුණකෙන් ಗುಣ වෙනවා. අනුකලනය කියන අනිත් පැත්තේ මේක බෙදෙන්න ඕනේ. මේවා මුලින් හැදුවා ඔයගොල්ලෝ. sin AX sin AX එන්නේ මොකක් අවකලන කරොත් cos නේ එන්නේ බලන්න හිතලා මේක අවකලනය කළොත් මොකද එන්නේ ඍණ sin AX වතාවක් A නේද A එකක් වැඩිපුර එනව නේද එහෙනම් A වලින් බෙදනවා ඒ වගේම ඍණයෙන් පිළි කරනවා ඕවා කෙස් ගහට මතක තියාගන්න බෑ. දල වශයෙන් ලියලා අවකලනය කරලා බලන්න බෑ නේද? එච්චරයි. මෙයත් පුරුදු කරගන්න. මේ දෙන්න කරන්න පුළුවන්. sin 5x dx අවකලනයත් එක්ක හිතම හදන්න නැත්නම් අවුල් වෙයි. මේකට මොකද වෙන්නේ? ඍණ cos නේද? ඔය sin cos පැටලෙනවා නම් අනිවාර්යයෙන්ම අවකලනය කරලා බලන්න. cos තිබ්බොත් එන්නේ ඍණ sin කියලා ඍණ නැති කරන්න මේකෙන් ගන්න. මේක sin 3x දෙදීම 3. ගන්න මේක. यागर मात्रा cot x ही अनुकलन है
අවකලනය cot x මොකක්ද දෙන්නේ මේ මුලින්ම අපි කළා cot x ලියන්න පුළුවන් මොකද්ද cos x බෙදීම sin x හරයයි ලවයයි ආව ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද හරයයි ලවයයි කියනකොට ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද දැන් සාමාන්‍යයෙන් හරයට එන්නේ මොකක් අවකලනය කළොත් ලඝු වර්ගයක්නේ හරය අවකලනයේ ලවයද කියලා බලන්න ඉස්සෙල්ලාම හරයයි ලවයයි තියෙනවා sin x වල අවකලනය මොකද්ද cos x හරය අවකලනයේ ලවයේ තියෙනවා මොකද්ද ලඝු මාපාංක cos x ලඝු මාපාංක sin x දාන්න නීතේ බලන්න මේ අවකලනය කළොත් මොකක්ද එන්නේ? 1යට sin. sin වල අවකලනය මොකක්ද? cos x කියලා. හදලම බලන්න. මේක අවකලනය කළොත් මෙයයි. ඊළඟට යන්නේ tan x කියන අවකලනය. කරන්න බලන්න tan x tan x ලියන්න පුළුවන් මොකද? sin x බෙදීම cos x කියලා. බලන්න තියෙනවද කියලා. හරය අවකලනයේ ලවයේ තියෙන්නේ නෑ. cos x වල අවකලනය මොකද්ද? ඍණ sin x. ඍණ නෑනේ. එහෙනම් ඍණයකින් ගුණ කරලා ඍණයකින් බෙදන්න. හරය අවකලනයේ ලවයේ නම් ලඝු මාපාංක හරය. sorry. ලඝු මාපාංක cos x. කොමත් හරය තිබ්බොත් හරයට අගයක් එන්නේ ලඝු අගයක් අවකලනය කළොත් හිතලා බලන්න හරි Tamanට එන උත්තරේ දර වශයෙන් හිතලා අවකලනය කරලා බලන්න මෙහා එනවද කියලා. එන්නේ නැත්නම් ඒ විදිහට හදාගන්න. එන ලියගන්න ඊළඟට sec x අවකලනය sec x තිබ්බොත් ඒක කරන්නේ මෙහෙමයි. උඩයි යටයි දෙකම වැඩි කරනවා මොකෙන්ද? sec x දම tan x වලින් උඩත් වැඩි කරනවා. යටත් වැඩි කරනවා. ලියන්න පුළුවන්. මෙන්න මේක නම් මතක තියාගන්න ඕන. sec x වලින් වැඩි කළොත් sec වර්ග x දාන්න
sec x tan x වලින් වැඩි කළොත් sec x වරක් tan x sec x වරක් tan x බෙදීම sec x ධන tan x වැඩි හරයයි ලවයයි තියෙනකොට ඉස්සෙල්ලාම බලන්න මොකද? හරය අවකලනය ලවයේ කියලා. sec x වල අවකලනය මොකද්ද? sec x tan x. ධන tan x වල අවකලනය sec වර්ග x. හරය අවකලනය ලවයේ නම් ලඝු මාපාංක 8. sec x tan x. එන ඊළඟට යන්නේ cosec x ही අනුකරණය cosec x ही අනුකරණය ඉස්සෙල්ලාම නිකන් හිතලා බලන්න මොකක් අවකලනය කළාම දෙන්නේ කියලා. මොකද කරන්නේ මේ? උඩයටයි දෙකම අරක sec x ධන tan x. එහෙනම් cosec x ධන cot x. वॉल्यूम रेडी करना उठाइए राइट ऊपर dx sec x වැඩි වෙන්නේ sec x ධන tan x වලින් cosec x වැඩි වෙන්නේ cosec x ධන cot x බලන්න දැන් හරය අවකලනේ ලවයේ තියෙනවද කියලා. cosec x වල අවකලනේ මොකක්ද? ඍණ cosec x cot x. cot x වල අවකලනේ ඍණ cosec වර්ග x. දෙකටම ඍණ එන්න ඕන නිසා අපි කරන්නේ මේක ඍණ එකකින් වැඩි කරලා ඍණ එකකින් බෙදනවා. ඍණ එකකින් වැඩි කරලා ඍණ එකකින් බෙදනවා. දැන් ඍණ ලකුණ එහෙමමයි. ලඝු මාපාංක cosec x ධන cot x ධනමිත ඍණ ලඝු මාපාංක cosec x ධන cot x ඔන්න බලන්න මෙයා අවකලනය කළොත් එකයට cosec x ධන cot x ඒකේ අවකලනය මෙයා වැඩි හරි
ශ්‍රිතවල බල අනුකලනය. ත්‍රිකෝණමිතික ශ්‍රිතවල බල අනුකලනය. මේකෙදී අපි කරන්නේ sin cos වල තමයි ඔය ගන්න. හරි බලන්න. පළවෙනි එක cos වර්ග x dx. හරි බලන්න. දැන් බැරි ත්‍රිකෝණමිතිය අපිට පුළුවන් නේද cos වල පළවෙනි බලයව අවකලනය කරන්න. cos 3x cos 5x පුළුවන් නේ. මේ ත්‍රිකෝණමිතික ශ්‍රිතවල බල කියව sin cos ගැන තමයි ගොඩක් වෙලාට කතා කරන්නේ. මේ බලය තිබ්බොත් මේ බලය එකට ගේන්න ඕනේ. බලය එකට ගේන්න. ඒකට අපි පාවිච්චි කරනවා භාගකෝණ සූත්‍ර. cos 2x කියන්නේ මොකක්ද? සූත්‍ර තුනයි. cos වර්ග x වෙන sin වර්ග x, එක ඍණ 2යි sin වර්ග x, 2යි cos වර්ග x ඍණ 1යි. එහෙනම් මේ වර්ගය ලියන්න පුළුවන් නේද පළවෙනි බලය? එහෙනම් cos වර්ග x ට මොකද ලියන්න පුළුවන්? cos 2x ධන 1 බෙදීම 2යි කියලා. එහෙනම් මෙන්න මේ බලය එකට ගේනවා. මේකට ලියන්න cos 2x ධන 1 බෙදීම 2යි dx. භාගකෝණ සූත්‍ර වලින් බලය එකට ගේනවා. भाग एलिයට ගන්න. भाग එලියට ගන්න කියන්නේ මේ දෙකින් එක. හරි. cos 2x වල අනුකල්ලි මොකද්ද? cos වල අනුකල්ලි cos එන්නේ මොකක් අනුකල්ලි? අවකල්ලි කරනවා. sin මොකද්ද? 2x බෙදීම 2යි. right. එකේ අනුකල්ලි. එකේ ඉන්නේ මොකක්? අවකල්ලි කළොත්. x අවකල්ලි කළොත්. දැන් හරිද වැරදි කියලා කොහොමද බලන්නේ? මෙයා අවකලනය කළාම කවුද එන්නේ? නෑ. එහෙනම් sin cos වල බලයක් තිබ්බොත් මොකද කරන්නේ? ඒ බලය එකට ගේන්න. තේරුණාද? sin वर्ग x भाग कोण जन्म මොකක්ද වෙන්නේ? sin वर्ग x cos 2x සමානයි 1 ඍණ 2යි sin वर्ग x. cos 2x සමානයි 1 ඍණ 2යි sin वर्ग x. එහෙනම් මේ 2යි sin वर्ग x තනි කළොත් එනවා 1 ඍණ cos 2x කියලා. නේ? මෙයා මෙයාට එකතු මෙයා මෙහාට ආව. එහෙනම් sin वर्ग x ට මොකද ලියන්න පුළුවන්? 1 ඍණ cos 2x බෙදීම 2යි. එහෙනම් මෙයාට දාන්න 1 ඍණ cos 2x බෙදීම 2. භාගය එළියට ගන්න. එකේ අනුකලනය x ඍණ cos වල අනුකලනය sin 2x බෙදීම 2. දාන්න. නියුත. කරන්නේ cos ධන x
ගණේ ලියන්න ඕනේ පළවෙනි එක. මොකද්ද? මතක් කිව්ව ත්‍රිකෝණමිතිය. අප කීවා මොකද්ද? ත්‍රිකෝණමිතිය අමතරයි කියලා. cos 3x මොකද්ද? cos 3x මොකද එන්නේ? 3යි cos x ඍණ 4යි cos ගණේ x ද 4යි cos ගණේ x ඍණ 3යි cos x. sin 3යි x කියන්නේ 3යි sin x ඍණ 4යි sin ගණේ x. cos 3යි x කියන්නේ 4යි cos ගණේ x ඍණ 3යි cos x. අයම ලියා ගන්න. 4යි cos ගණේ x 3යි cos x. බලන්න cos ගණේ ලියන්න පුළුවන්. cos වල පළවෙනි බලන්න. නේ? එහෙනම් මොකක්ද කියන්නේ cos ගණේ x ට? cos 3යි x ගන්න. 3යි cos x බෙදීම කීයද? 4යි. මෙයා තනි කළොත් එහෙම එන්නේ. cos 3යි x ධන 3යි cos x බෙදීම කීයද? 4යි කියන්නේ. එයා මෙතෙන්ට දාන්න ඕන. cos ගණේ x දාන්න හරි. cos ගණේ x. cos 3යි x ධන 3යි cos x බෙදීම 4යි. cos 3යි x ධන 3යි cos x බෙදීම 4යි. cos එන්නේ මොකක් අවකලන කරමු? sin 3ix බෙදීම 3යි ධන 3යි cos එන්නේ sin අවකලන කරමු sin x ධන හරි. එහෙනම් මේක ගෙදෙද්දී sin ගණේ x. ඔය විභාග වලට කෙලින්ම අහන ගණන් නේ. sin ගණේ x ගෙදෙද්දී. sin ගණේ x කරන්නේ. එතකොට මොකද්ද මේකට දාන්නේ? sin 3ix කියන්නේ 3යි sin x ඍණ 4යි sin ගණේ x කියලා. ඊළඟට sin x වරක් cos x. මේ මෙහෙම දෙකට මේකේ මාත්‍රය 2යි කියලා කියන්නේ 1යි 1යි. හිතලා කියන්න පුළුවන් මොකද? නිකන් හිතලා කියන්න පුළුවන්. sin x වරක් cos x එන්නේ sin වර්ග x අවකලනය කළොත් මොකද වෙන්නේ? 2යි sin x වැඩි වෙනවා sin x වල අවකලනය cos x. මෙහෙම මොන්නේ නැහැ නැත්නම් මෙහෙම පුළුවන්. මේක ලියන්න පුළුවන් sin 2x බෙදීම 2යි භාගකෝණ සූත්‍ර වල. නිකන් හිතලා කියන්න පුළුවන්. ගන්න භාගයේ ලියන්න. හරිනේ? භාගයේ ලියන්න ගන්න.
sin 2x කියන්නේ මොකද්ද? 2 sin x cos x. මොකද මේකට එන්නේ cos 2x පිටින් 2 ධනද ඍණද? ඍණ. ලියන්න පුළුවන් ඍණ 4න් 1යි. මේ දෙකෙන් එනවා ඍණ 4න් 1යි. cos 2x ධනනිය. cos වල 4 වෙනි බල x dx. cos වල 4 වෙනි බල x dx. මොකද පිළිමද? පිළිමද එනවනේ. නේද ළමයි ඔන්ලයින් යනකොට නිකන් නිදිමත වගේ එනවනේ. ඇහැගලා කරන්න. ඕක ඉතින් ඔන්ලයින් නැතුව කළා නම් නිදිමත ඇහැගලා තමයි ඔක්කොම කරන්නේ. ඔය නිදාගෙන ඉන්න කට්ටිය ඇහැරෙන්න බෑ. දැන් මේ වීඩියෝ එක බලනකොට දැන් සමහරවිට නිින්ද යනවා නේද? බලාගෙන ඉන්නකොට නිින්ද යනවා. හරි? හරි. පැහැදිලිනේ? අපිට වර්ගය ලියන්න පුළුවන් භාග කෝණ වලින්. තුන්වෙනි බලය ලියන්න පුළුවන් 3x වලින්. හරි? හතරවෙනි බලය ලියන්න බෑනේ. හතරවෙනි බලය ලියන්න පුළුවන්. cos හතරවෙනි බලය x ලියන්න පුළුවන් කොහොමද? cos වර්ගයේ x වල වර්ගය කියලා. නේ? මේක ගෙදිටි කරන්න ඕනේ. cos වර්ගයේ x ලියන්න පුළුවන් මොකද්ද? භාග කෝණ වලින් cos 2x ධන 1 බෙදීම 2යි කියලා. මේක නෙන්නේ. නේද? ඊට පස්සේ ඕක ලියන්න පුළුවන් අපිට මෙහෙම. ලියාගන්න මේ පැත්තකින් ලියන්න. හතරවෙනි බලය එකට ගේන්න පුළුවන් මොකද? මේ හතරවෙනි බලය එකට ගේමු අපි. cos හතරවෙනි බලය ලියන්න පුළුවන් cos වර්ගයේ x වල වර්ගය කියලා. හරි. හතරෙන් එකයි. භාග්‍ය වර්ගයේ හතරෙන් එකයි. cos වර්ගය 2x. මේකයි ගුණ වෙලා දෙකෙන් ගුණ වෙනවා. 2 cos 2x. එකේ වර්ගය එකයි. දැන් ආයි cos වර්ගයක් එනව නේද? මෙයා ලියන්නත් පුළුවන් භාග කෝණ වලින්. කොහොමද ලියන්නේ? cos වර්ගයේ 2x.
cos वर्ग x भाग कोण वලින් ලිව්වොත් cos 2x ධන 1 බෙදීම 2යි. cos वर्ग x. මෙතන cos වර්ගයේ මලක් තිබ්බොත් මොකද්ද? cos 2යි මල ධන 1 බෙදීම 2යි. ගහක් තිබ්බොත් cos වර්ගයේ ගහ තිබ්බොත් cos 2යි ගහ ධන 1 බෙදීම 2යි. හරි? එහෙනම් මෙතන cos වර්ගයේ y තිබ්බොත් cos 2ක් y ධන 1 බෙදීම 2යි. මෙතන 2x තිබ්බොත් cos වර්ගයේ 2x තිබ්බොත් ඒකේ දෙගුණ නේද එන්නේ මෙතෙන්ට. මොකද්ද? cos 4x ධන 1 බෙදීම 2යි. එහෙනම් මෙන්න මේකට ලියන්න cos वर्ग x ලියන්න cos 4x ධන 1 බෙදීම 2යි කියලා. ධන 2යි cos 2යි ධන 1. ආයි මෙතන බලා ගන්න. මෙන්න මේකත් එකට ගේනවා. මෙතන 2x නේ. cos වර්ගයේ x තිබ්බනම් cos 2x ධන 1 බෙදීම 2යි. මේකේ දෙගුණෙ මෙතෙන්ට යනවා. වර්ගයේ තියෙන කෝණයේ දෙගුණෙ මෙතෙන්ට යන්නේ. එහෙනම් cos වර්ගයේ 2x තිබ්බොත් මෙතන 2x නම් මෙතන 4x කියලා එනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. හරි. ඔන්න මේක සුළු කරගන්න. මේක සුළු කළාම මෙතන එනවා 8n 1යි. 8n 1යි cos 4x 8n 1යි cos 4x 8n 1 එකෙන් වැඩි කළාම 8n 1 භාගයේ 4n 1 වැඩි කළාම 8n 1යි cos 4x එක වැඩි වෙනවා 8n 1 ධන 2යි cos 2x ඒකත් වැඩි වෙන්න ඕනේ 4n 4n එකෙන් මේ දෙක වැඩි වුණාම භාගයයි 4n එකෙන් මේක වැඩි වුණා 4n එක. එහෙනම් මෙන්න මේකට ආදේශ කරගන්න. මේකට ආදේශ කරන්න. කොයි කියන්නේ? आटेन ने cos 4x धन 2n ने cos 2x ධන 8n එකට 4n එකක් එකතු වෙනවා. හරය සමාන කරගත්තොත් මේක උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කරොත් 8n 2යිනේ. 8n 2කට 8n එකක් එකතු කළොත් 8n 3යි. මේ මුළු එකේ අනුපාතය dx. අටෙන් එකයි cos කියන්නේ sin 4x බෙදීම 4යි ධන භාගයයි sin 2x බෙදීම 2යි ධන 8න් 3 එන්නේ නියතේ වරාවක් 8න් 3 වතාවක් x අන්තරය මේ කොන්න ලියන්න පුළුවන් 8n එක 4n එකකින් වැඩි කළොත් 32කින් එකයි 32කින් එකයි භාගින් වැඩි කළොත් 4n එකයි
හරි. හරි. එහෙනම් ඔය sin cos වල බලයක් තිබ්බොත් ඒක එකට ගේන්න ඕනේ භාග කෝණ සූත්‍රයි 3යි ඒ සූත්‍රය පාවිච්චි කරලා. හරි? right. ලියාගන්න. මෙන්න මේවා කටපාඩමින් දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට ආදේශ දෙනවා. අර ආදේශය දැම්මහම මොකද්ද කරන්නේ කියන එක තමයි මෙතන උගන්වන්නේ. ගොඩක් වෙලාවට ආදේශයක් දෙනවා ඔයගොල්ලෝ. ලියාගන්න. මෙන්න මේක ඊළඟ ආකාරය. sin වල m වෙනි බලය x. cos වල n වෙනි බලය x. මේක ගැටලුව ආකාර මාතෘකාවල එක. sin වල n වෙනි බලය x. cos වල n වෙනි බලය x. ආකාරය අනුකලන. ආකාරය අනුකලන. මේකත් බලන්නේ තියෙන්නේ කොහොම sin වල අවකලනය cos වල අවකලනය sin වෙනවනේ. ඕක මූලික දැනුමෙන් පුළුවන් හදලා පෙන්නන්න. මේ ඔක්කොම පුළුවන් මොනවෙන්ද? අපි කරපු මූලික දැනුමෙන් පුළුවන් හදන්න. හරි? මෙන්න මේකෙන් කටපාඩම තියෙනවා. හැබැයි මේක ගොඩක් වෙලාවට විභාගෙදි දෙනවා. ආදේශය දෙනවා. මේ ආදේශය දැම්මොත් මොකද්ද කරන්න කියන එක තමයි අපි මෙතන ඉගෙන ගන්න. හරි? m උත්තේනම් ආදේශය t සමානයි cos x. හරි? මේවා මෙහෙමම මතක තියාගන්න ඕනේ නැහැ. විභාගෙදි ගොඩක් වෙලාවට මේක දෙනවා. හරි? ආදේශයක් දෙනවා. ඒක නිසා මේ ආදේශයක් කළාම මොකද්ද කරන්න කියන එක තමයි ඉගෙන ගන්න. ඔන්න පේපර් අරගෙන බලන්න මේ වගේව එහෙම දීලත් නැහැ. අර මේ මෙතන ගාන දුන්නොත් ඕගලන්ට ගොඩක් වෙලාවට ආදේශය දෙනවා. දුන්නාම ලේසි ගන්න ගන්න. හරි? m කියන්නේ මොකද්ද? m බලයේ තියෙන්නේ කාටද? sin වලටද cos වලටද? m බලයේ තියෙන්නේ කාටද? ඒ කියන්නේ ඔත්තේ බලය තියෙන්නේ sin වලට නම් ඔත්තේ බලය තියෙන්නේ sin වලට නම් ආදේශ කරන්නේ t සමානයි cos x. n කියන්නේ කාටද තියෙන්නේ? cos වලට. ඔත්තේ බලය තියෙන්නේ cos වලට නම් ආදේශ කරන්නේ t සමානයි sin x. එහෙම කටපාඩම් කරන්න ඕනේ විභාගෙදී ඕක දෙනවා ආදේශ නෑ. ඕවා කටපාඩම් කරන්න බැහැ ළමයි ඇත්තටම. ඕගොල්ලෝ දල වශයෙන් මතක තියාගන්න එන්නේ නැත්තම් sin x හරි cos x හරි කියලා. sin x දාලා ආපේ නැති වුණොත් cos x දාන්න එච්චරයි. තේරුණානේ? හරි. එහෙනම් ඔත්තේ බලයේ තියෙන sin වලට නම් ආදේශ කරන්නේ t සමානයි cos x. ඔත්තේ බලයේ තියෙන cos වලට නම් ආදේශ කරන්නේ t සමානයි sin x. ඒක ගන්න හදනකොට තේරෙනවා ඇයි එහෙම කරන්නේ කියලා. අපි සරල ගානක් කරමු. ලියන්න. එන sin වල 10 වෙනි බලය x, cos වල 3 වෙනි බලය x dx. මේවා ඇවිල්ලත් නැහැ මෑතක කිව්වත් ඇවිල්ලා නැහැ වුණාද? ආදේශයක් දැම්මොත් මොකද්ද කරන්න කියලා අපි ඉගෙන ගන්න. බලන්න ඔත්තේ බලයේ තියෙන කාටද? cos වලට. එහෙනම් ආදේශ කරන්නේ
t සමානයි sin x කියලා. t සමානයි sin x. දැන් බලන්න. මේකේ විචල්‍ය මොකද්ද? x. x මාරු වෙනවා කාටද? t වලට. x මාරු වෙනවා කාටද? t වලට. අනුකලනයේදී ආදේශයක් දාපු ගමන් ආදේශය අවකලනය කරන්න ඕනේ. එහෙනම් මේක x විශේෂයෙන් හරි t විශේෂයෙන් හරි අපි අවකලනය කරනවා. ලැබෙන dt යට dx dt යට dx මොකක්ද දෙන්නේ? sin x අවකලනය කරොත් cos x. x වල අවකලන එකයි. ආදේශයක් දාපු ගමන් ආදේශය අවකලන කරනවා. එහෙනම් මේකේ තනි කරන්න ඕනේ මොකද්ද අපි? dx හොයන්න ඕනේ dt වලින්. මොකද විචල්්‍ය මාරු වෙනවනේ. එහෙනම් මේකෙන් dx තනි කරොත් dx සමානයි dt යට cos x කියලා. එහෙනම් dt යට cos x සමානයි dx. මේවා හරියටම දැනගෙන ඉන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාට ආදේශ දෙනවා. මොකක් කටපාඩම් කරන්න බෑනේ ළමයි අපිට. ඊට වඩා හොඳයි එහෙනම් අනුකලනේ අතාරින්න එක. නේ? ගොඩක් වෙලාට අර ඔයගොල්ලෝ මතකනේ ගාන විරෝගත කරන විදිහ අවකලනය කරන්න දීලා එහෙම කරනවා. එහෙනම් මේ ගාන ආයි ලියන්න. ලියලා මේකට ආදේශ කරමු අපි. හරි. එහෙනම් sin වලට දාන්නේ මොකද්ද? sin x ට දාන්නේ මොකද්ද? t කියලා. එහෙනම් t වල කීයද? 10යි. t වල 10යි. හරිනේ? cos x ට දාන්න බෑ. එයා හැමම තියාගන්න. cos ගානේ x. එයා හැමම තියාගන්න. dx ට දාන්න dt යට cos x කියලා. cos ගානේ x cos x වලින් බෙදුවොත් මොකක්ද දෙන්නේ? cos වර්ග x. cos වර්ග x dt. බලන්න. දැන් අනුකලනය වෙන්නේ t විශේෂයෙන් නේද? මේක තියෙන x වලින්. එහෙනම් x මාරු කරන්න ඕනේ මොකේද? t වලට. ඉතින් t සමානයි sin x කියලා තියෙන්නේ. cos කොහොමද මාරු කරන්නේ t වලට? එක ඍණ sin වර්ගය කියලා ගන්න. එහෙනම් t වල 10 එක ඍණ sin වර්ගය. t වල 10 එක ඍණ sin වර්ගයට දාන්න t වර්ගය කියලා. sin x කියන්නේ t මෙතන d. ගුණ කරන්න මේක. t වල 10 t වල 12 අනුකම්මේ මොකද දෙන්නේ? ගුණ කරනවා. t වල 10 එකෙන් ගුණ කළොත් t වල 10යි. හරිනේ? අන්තරයක අනුකලනය කියන්නේ අනුකලනයේ අන්තරය.
වෙන වෙනම අනුකලනය කරන්න පුළුවන්. t වල 10 t විශේෂ අනුකලනය කළොත් මොකද වෙන්නේ? t වල 11 බෙදීම 11. ඍණ t වල 13 බෙදීම 13 ධන නියත. අන්තිමට t වෙනුවට දාන්න මොකද්ද? sin x. t වෙනුවට දාන්න sin x කියලා. එහෙනම් උත්තරේ sin x වල 11. sin වල 11 වෙනි බලය 11. 13. ඉතින් 13. ගණනියද. විභාගෙදී ඔක මතක් නැතුවම ගොඩක් වෙලාට ආදේශ දෙනවා. sin x දාලා ඉන්නේ නැත්නම් මොකක්ද? cos x ගන්න. ඇයි මේකට අපි දැම්මේ නැත්තේ t සමානයි cos x කියලා? දැම්මොත් එහෙම ආයි මෙතන එනවා කියද sin වල 9 වෙනි බලයක්. ඒ dt යට sin x කියලා එනවනේ. 9 වෙනි බලය ලියා ගන්න අමාරුයි. හරි? ඒකෙන් නැත්නම් අනිත් එක දාන්න. sin x කියලා ඉන්නේ නැත්නම් cos x දාන්න. හරි? මේ බලන්නකො. අපිට මේක මූලික දැනුමින් පුළුවන් මේ. දෙකම ඉරක්කෙ මොකද හදන්න බෑ. එතකොට ආයි අපිට අර මූලික ඒවට යන්න බෑ. දැන් sin වර්ග x වරක් cos වර්ග x තිබ්බ කියලා හිතන්නකො. මේකයි මූලික ඒවට යන්න බෑ. ඒ කියන්නේ sin x වරක් cos x වල වර්ගය කියලා ලියන්න පුළුවන්. මේක sin 2x වල වර්ගෙනේ. ආයි භාග කොන දාලා හිතන්න පුළුවන්. අපිට හැම එකක්ම හැම සූත්‍රයක්ම අනුකලනය කරන්න බෑ. හැම එකක්ම අනුකලනය කරන්න බෑ. හරි? ඒක නිසා ඒක ඉතර ගැටලුවක් වෙන්නේ. මේ බලන්නකො. මේක මූලික දැනුමෙන් පුළුවන්. sin වල 10 වෙනි බලය x. මේක ලියන්න පුළුවන් නේද? cos වර්ගයේ x වරක් cos x කියලා. මේක sin වලින් අපි ලියාගත්තොත් sin වල 10 වෙනි බලය x. මේක ලියන්න පුළුවන් එක ඍණ sin වර්ග x කියලා. මෙහෙම ලියන්න පුළුවන්. sin වල 10 වෙනි බලය x එකකින් වැඩි කළොත් මොකද්ද? sin වල 10 වෙනි බලය x ඍණ sin වල 12 වෙනි බලය x නේද? cos x dx නේ. මේක ඔන්න ලියන්න පුළුවන්. sin වල 10 වෙනි බලය x cos x ඍණ sin වල 12 වෙනි බලය x cos x dx. බැරිද මූලික දැනුමින් හදන්න? මේක ඉන්නේ මොකක් අවකලනය කළොත්? sin වල 10ක් තියෙන sin වල කීයක් අවකලනය කළොත්? 11ක්. sin වල 11 වෙනි බලය තිබ්බොත් මොකක්ද වෙන්නේ? sin වල 11 වෙනි බලය තිබ්බොත් මොකක්ද වෙන්නේ? 11යි sin වල 10 වෙනි බලය වැඩි වෙනවා sin වල අවකලනය. cos x වල. 11ක් වැඩිපුර වෙනවනේ. ඒ වැඩිපුර වෙන 11න් බෙදනවා. ඍණ sin වල 12යි sin වල 13 වෙනි බලයක් අවකලනය කළොත් මේ 13යි sin x වල 12 sin x වල අවකලනය මොකක්ද? cos x. අපිට මේවා නිකන් අපේ මූලික දැනුමින් හදන්න පුළුවන්. මම කිව්වනේ අනුකලනයේ තියෙන එක තීරයකයි කියලා. අපිට මතක් වෙන්නේ මොකද්ද? අවකලනයයි ත්‍රිකෝණමිතියයි එකපාරට මතක තියාගන්න. අනිත් එක තමයි හැම සූත්‍රයක්ම අනුකලනය කරන්නත් බෑ. පුළුවන් ඒවා විතරයි අපිට දෙන්නේ. එහෙනම් අපි පුරුදු වෙන්න මේකත් කරමු. එහෙනම් ආදේශයක් දුන්නොත් මේකේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ මේ ගන්න නෙමෙයි. ආදේශයක් දුන්නොත් ආදේශය මක් කරනවද? අනිවාර්යයෙන්ම අවකලනය වෙනවා. හරි? මේක හදන්න. cos වල 12 වෙනි බලය sin වල 3 වෙනි බලය
cos වල 12 වෙනි බලය sin 3 වෙනි බලය. හරි. ඔත්තේ බලයේ තියෙන sin වලට. එහෙනම් දාන්නේ t සමානයි cos x කියලා. දැන් බලන්න. ආදේශයක් දාපු ගමන් ආදේශය අවකලනය වෙනවා. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මම බලාපොරොත්තු වෙන්නේ මේ ආදේශය දැම්මම මොකද කරන්න කියන එක. cos x වල අවකලනය ඍණ sin x. x t ට මාරු වෙනවා. එහෙනම් dx හොයන්න ඕනේ dt වලින්. dt යට ඍණ sin x සමානයි dx. dt යට ඍණ sin x සමානයි dx. අනුකලනයේ විභාග ගණන් එක හදන්න නැත්නම් ඕගොල්ලන්ට හිතේ මේ ගොඩාක් හදනවා කියලා විභාග ගණන් හදනකොට තමයි තේරෙන්නේ ටික සාමාන්‍ය පරාසයකින් ඉන්නේ කියලා. හරි. එහෙනම් මේ ගාන ලියන්න ආපහු. කොස්ත දාන්න t කියලා. t වල 12. t වල 12. මෙතන sin වල 3 වෙනි බලය dx දාන්න ඍණ dt යට sin x ඍණ dt යට sin x t වල 12 sin වල 3 වෙනි බලය sin වලින් බෙදුවාම sin වර්ග x මේ ඍණ ලකුණ ඉස්සරහට දාගන්න. sin වල 3 වෙනි බලය sin වලින් බෙදුවොත් sin වර්ග x මේ ඍණ ලකුණ මෙතෙන්ට දාගන්න. dt දැන් බලන්න x වලින් තියෙන්නේ ඒක t වලට මාරු කරන්න ඕනේ. එහෙනම් t වල 12 sin වර්ග x දාන්න එක ඍණ cos වර්ග x කියලා. එක ඍණ cos වර්ග x cos x දාන්න t. ඍණ t වල 12න් එක වැඩි වෙනවා t වල 12යි. t වල 12 t වලින් එකම t වල 13. ඍණ t වල 13 බෙදීම 13යි. මේ ඍණ ධන. t වල 17 බෙදීම 14යි. ධන. නියතයි. මෙතන එක ඍණ t වර්ගයේ ඉන්නේ. එතකොට මෙතන ඉන්නේ t වල 14. මෙතන ඉන්නේ 15 බෙදීම 15 නේ. මෙන්න මෙතන පොඩි වරදක් තියෙනවා. මෙතන t වල වර්ගය. දැන් අන්තිමට t ට දාන්න. t කියන්නේ මොකද්ද? cos x කියලා දාන්න. අන්තිමට දාන්න t ට cos x කියලා. එහෙනම් ඍණ cos වල 13 වෙනි බලය x බෙදීම 13යි. cos වල 15 වෙනි බලය x බෙදීම 15යි. ධන නියතයි. දෙකම ඔත්තේ නම් කැමති එකට දාගන්න.
එතකොට බලන්න මොකේට දැම්මොත් ලේසිද කියලා. හරි? බලන්න. මේ වීඩියෝ එක බලනකොට එක දිගට බලන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් පැයයි නම් එක දිගට බලන්න පුළුවන් පැයයි නම් ඒ පැය බලලා නෝට් එක ලියන්න. ඊට පස්සේ වෙන වෙලාවක ආයෙ අරගෙන ඉතුරු ටික ලියන්න. හරි? YouTube එකට නෙදාන්නේ ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේවා අයින් කරන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ මේ එක දිගට මේ පැය දෙක අමාරුයි. මොකද මේ මෙහෙම පැය දෙකක් කළාට සාමාන්‍ය ක්ලාස් එකේ පැය 4ක කාලයක් කරන්නේ. හරි? ඒක නිසා මේ එක දිගට පැය දෙක අමාරු නම් පැයක් බලන්න. පැයක් බලලා ඒ ටික ලියලා ඊට පස්සේ ආයි ඉතුරු ටික ලියන්න. හරි? එදාම හරි වෙන දවසක හරි ලියන්න. හරි? හරි. ලියගන්න. මෙන්න cos ax ඊළඟ මත cos ax sin bx ආකාරය අනුකරන. බයෙන් දෙපා විභාගෙදී දැන් ඕක බලන්න ඕක වගේ ඒවා නෑ අර මේ. මොකද්ද කරන්න කියන එක තමයි අපි ඉගෙන ගන්න. හරි. මේ මෙහෙම තිබ්බත් මේ cosine කියලා වෙනම තිබ්බත් මේකෙත් මාත්‍රය දෙකක් හැටියට ගන්න. එහෙනම් ගේන්නේ මොන මාත්‍රයද? පළවෙනි මාත්‍රය. දැන් ඕගොල්ලන්ට අමතක මම කියවන ත්‍රිකෝණමිතික සුතවල බල sin cos වල බල තිබ්බොත් මාත්‍රය කීයටද ගේන්න ඕනේ? එකට. දැන් sin x වරක් cos x තිබ්බොත් මොකේටද ගෙනාවේ? sin 2x බෙදීම 2යි කියන එකට. මේවත් ගේන්න ඕනේ එකට. දැන් මතක ඇති අපි ත්‍රිකෝණමිතියේ අවසානයේ සර්වසාමාන්‍යයන් ටිකක් කිව්වා. එතන ලියලම ඇති අනුකරණයට මේ පාවිච්චි වෙනවා. බලා ගන්න කියලා. sin a cos b මතකද? දැන් මේ අනුකලනය කරන්න මේ බැරි ත්‍රිකෝණමිතිය. හරි? එහෙනම් ත්‍රිකෝණමිතියේ නෝට් එකේ අන්තිම ටික බලා ගන්න. අන්තිමට උගන්වලා ඇති ගුණිතයක් ඓක්‍යයක් බවට හරවන සූත්‍ර කියලා. හරි? ඒ කාලෙත් ඔබ තටම තමයි කරේ. හරි? right. එහෙනම් දැන් මතක් වෙන්න දෙන්න මම ලියන්නම් පැත්තකින් ඈ. ඉතින්ලා මේක ලියාගන්න මෙහිදී ගුණිතයක් ඓක්‍යයක් බවට හරවන සූත්‍ර මගින්. මෙහිදී ගුණිතයක් ඓක්‍යයක් බවට හරවන සූත්‍ර මගින්. දැන් අනුකලනය පහසුවෙන් කළ හැකි. අනුකලනය පහසුවෙන් කළ හැකි. මේවා මතකද? මේ මොකද්ද? sin c ධන sin d වල අනිත් පැත්ත. sin c ධන sin d කියන්න බලමු. දෙක sin c ධන d බෙදීම 2යි. මෙයාට එකතු කළාම 2යි එනවා. b ට b කැන්සල් වෙනවා. 2යි a බෙදීම 2යි කියන්නේ a. cos c ඍණ d බෙදීම 2යි. මෙයාගෙන් මෙයා අඩු වෙනකොට a ට a කැපෙනවා. b වලින් ඍණ b ගියාම 2යි b. 2යි b දෙකෙන් බෙදුවාම b. මෙතන භාගය. මේ සුළු වෙනවා. මෙයා එනවනේ. මේ මොකද්ද? sin c ධන sin d වල අනිත් පැත්ත. මේක අන්තිමට දීපු සූත්‍ර හතර. හරි? එහෙනම් දල වශයෙන් මේ මටත් මේකම ඒ කාලෙත් අමතකයි දැනටත් හරියට මතක නැහැ. දීපු ගමන් sin c ධන sin d වල අනිත් පැත්ත හදලා ගන්නෙ මා. දැනටත් එහෙම. ඕකම කටපාඩම් කරන්න පුළුවන් තමයි ඕක මතක හිටින්නේ නැහැ. හරි? right. එහෙනම් හිතලා කියන්න බලන්න cos a sin b එන්නේ මොකක්ද? cos a sin b. මොකක්ද එන්නේ? භාගයක් sin a ධන b.
sin A ධන B ඍණ sin A ඍණ B. මට කියන්න sin C ඍණ sin D සූත්‍රය. දෙකයි cos C ධන D බෙදීම දෙකයි sin C ඍණ D බෙදීම දෙකයි. cos sin එන්නේ sin C ඍණ sin D වලින්. ඇත්තම කතාව ළමයි මටත් හරියටම මේක මතක නෑ එහෙම. මේ මතකෙන් මම හදන්නේ හැමතිස්සෙම. දැන් බලන්නකො එක දන tan වර්ග x කියන්නේ sec වර්ග x නේ. tan එක්ක සම්බන්ධ වෙන්නේ sec හැමතිස්සෙම. ඒ කියන්නේ අර sec x දන tan x වලින් අපි උඩයි යටයි දෙකම වැඩි කරේ. tan x අවකලනය කළාම එන්නේ මොකක්ද? sec වර්ග x. tan ට සම්බන්ධය තියෙන්නේ sec. cot වලට සම්බන්ධය තියෙන්නේ cosec. ඒ කියන්නේ අපිට cot x වල අවකලන ඍණ cosec වර්ගය. හැමතිස්සෙම මේ දල අදහස තියෙනකොට තමයි මතක හිටින්නේ. හරි. එහෙනම් මේක හිතලා කියමු cos A cos B. මොකක්ද එන්නේ? භාගය cos A ධන B ධන cos A ඍණ B. නේ? අනිත් පැත්ත දාලා බලන්න. cos C ධන cos D මොකක්ද? දෙකයි cos C ධන D බෙදීම දෙකයි cos C ඍණ D බෙදීම. මේක කියන්න බලන්න sin A sin B. ඍණ භාගයක් මොකද්ද? cos A ධන B ඍණ cos A ඍණ B. දැන් ළමයි මතක තියාගන්න නිකන් ටිකක් පුරුවක් තියෙනව නේද? මේකේ අනිත් පැත්ත කියලා ගත්තාම ඔය මතකේ තමයි මටත් තිබ්බේ ඒ කාලේ. නැත්තම් මමත් කරන්නේ මේක ඍණක් දාන්නද කියලා මතක නැති නිසා මේක ලියුවහම cos C ඍණ cos D එන්නේ මොකද්ද? ඍණ දෙකක් sin. එතකොට මෙයත් එක්ක කැන්සල් වෙනවා. පැහැදිලිද? හරි. මේ ඇත්තටම මේක පුළුවන් නම් මේක ඕනේ ඇයි? මෙතන B. මේක පුළුවන් නම් මේක ඕනේ ඇයි? මාරු කරලා ලියාගත්තා නම් අන්න sin වලට දාලා ඊළඟ එකකට දාලා. ඔයගොල්ලෝ දන්නවද මේක විතරක් මතක තිබ්බහම මේ ඔක්කොම පුළුවන් කියලා? මේක විතරයි අතන මතක තියාගන්න ඕනේ. අපිට sin cos නේ පුළුවන්. මේක උනම් මාරු කරලා ලියාගන්න පුළුවන්. මේක sin cos නේ. cos ලියා ගන්නවා sin වලින් මොකද්ද? අනුවරිනේ. sin අනුවරිනේ cos එයි මේක. cos B. මේක ලියා ගන්නවා මේක ලියා ගන්න කොහොමද? sin එහෙමම තියා ගන්නවා. මේක ලියා ගන්නවා. මේක විතරයි ඕනේ. cos වලින් ලියා ගන්නවා. cos අනුවරින B. පළවෙනි සූත්‍රය විතරයි ඒක. ඕවට කියනවා අපෝහණය කියලා. හරි? එහෙම ඕනේ. ඉගෙනුවේ අනුකලනයේද ත්‍රිකෝණමිතියද? ත්‍රිකෝණමිතිය. අනුකලනය කරන්නේ බලයකට කියන එක විතරයි. හරි? හරි. එහෙනම් මතකයේ ටික ලියාගන්න මේක ඉතාලම. හරි ලියාගන්න. උදාහරණයක් sin 3x cos 2x. භාගයක් මෙන්න මේක sin A cos B මේක ලියා ගන්න sin C ධන D sin A ධන B 3x 2x එකතු කරාම 5x ධන sin C ඍණ B 3x වලින් 2x ගියහම x A ධන B 5x ධන sin A ඍණ B. ඔන්නම් බලන්නකො මේකට sin C ධන sin D දැම්මොත් මොකක්ද එන්නේ? 2යි sin C ධන D බෙදීම 2යි 6ix බෙදීම 2යි කියන්නේ 3යි. වර C ඍණ D 5ix වලින් x ගියාම 4x බෙදීම 2යි කියන්නේ cos 2x. එහෙනම් භාගය එළියට ගන්න. භාගය එළියට ගන්න. sin වල අනුකල්පය දන්නවා මොකද්ද? sin එන්නේ cos අවකලනය කළොත් cos 5x බෙදීම 5යි. හැබැයි මොකද්ද?
ऋण මෙතනත් එන්නේ ඍණ sin x ධන නියතය. ඔන්නම් බලන්න මේක අවකලනය කළාම මෙයා එනවා. මෙයාගෙන ඊළඟට cos 2x වර cos x dx. cos වරක් cos එන්නේ cos a ධන b cos 2x x එකතු කළාම 3x ධන cos c ඍණ b cos x dx. භාගය cos එන්නේ sin අවකලනය කළොත් sin 3x බෙදීම 3යි sin x දැනුනේ හරිනේ අමාරුම කැලේ මොකද්ද මේ එහෙනම් sin cos වල බලයක් තිබ්බොත් මොකද්ද ගේන්නේ එකට ගේන්නේ එක්ක භාග කෝණ නැත්නම් ත්‍රිත්ව කෝණ 3යි 1 කෝණ නැත්නම් මේ ගුණිතයක් තිබ්බොත් මේක වැඩිපුරම තියෙන්නේ මොනවද? ත්‍රිකෝණමිතිය. බලන්න ළමයි තියෙන්නේ ත්‍රිකෝණමිතියනේ තියෙන වැඩිපුර ත්‍රිකෝණමිතියයි අවකලනය. අපිට ඇත්තටම අනුකල්යනේ මේ ප්‍රශ්නේ මොකද? අර මොකක් පාඩම. හරි. right. මේක හරිද? මේ මෙතන පොඩි අවුලක් වුණා. මෙතන sin එන්නේ cos ඍණ cos x. අවකලනය කළා. මෙන්න මෙතන හදාගන්න. ඍණ cos x. යන්න. ඊළඟ ආකාරය. p sin x q cos x ධන r බෙදීම a sin x b cos x ධන c ආකාරය අනුකලන. ආකාරය අනුකලන. ගන්න මේ මෙහෙම තිබ්බට බය වෙන්න එපා. විභාගෙදි දෙනවා ඕගොල්ලන්ට ආදේශයක් දෙනවා. මේවා මෙහෙම කළාට ආදේශය දීපු ගමන් කරන්න ඕන දේ දන්නවනේ. මේ ඔක්කොම ආයිපත් වෙන්නේ මොනවටද? අර මුල් ඒවටපත් වෙන්නේ. ඒක නිසා තමයි දැන් හුඟක් අය හිතනවා දැන් මේකත් කරාම මේකත් අමාරුයි කියලා නෑ. මේවා මුල් ඒවටපත් වෙනවා. right? ඔන්න ඔය සම්බන්ධ දැනගත්තාම තමයි අනුකල්පනය කරන්න හිතෙන්නේ. නැත්නම් අර ගොඩක් ඉගෙන ගත්තා වගේ. මේවා අපහු මුල් ඒවටපත් වෙනවා. මං කියුණානේ මුල් හත මතක තියාගන්න කියලා. ඒවටපත් වෙනවා. කියන්නේ මේකේ ආදේශයක් ගොඩක් වෙලාවට දෙනවා. අමතක වුනේ ඒක. කියන්නේ මෙහිදී t සමානයි tan x බෙදීම දෙක ආදේශයෙන් මෙහිදී t සමානයි tan x බෙදීම දෙක ආදේශයෙන් අනුකලනය කළ හැකි. අනුකලනය කළ හැකි. මෙහිදී t සමානයි
tan x බෙදීම 2 ආදේශයෙන් දැන් අනුකලනය සිදු කරේ. හරිනේ? මෙන්න මේක පොඩි දෙයක් තියෙනවා. මේ sin x සහ cos x tan x බෙදීම දෙකෙන් ලියන ක්‍රමයක් තියෙනවා. ලියාගෙන අනුමාතකාව sin x සහ cos x tan x බෙදීම දෙකෙන් ලියා දැක්වීම. මේක ලියගන්න. sin x කියන්නේ 2t බෙදීම 1 ධන t වර්ගය. cos x කියන්නේ 1 ඍණ t වර්ගය බෙදීම 1 ධන t වර්ගය. t කියන්නේ මොකද්ද? tan x බෙදීම 2යි. මෙන්න මේක ගන්න මෙහෙමයි මේ. ඕනනම් මේක පෙන්වන්න පුළුවන් කොහොමද? t ට දානවා මොකද්ද? වම් පැත්ත දකුණු පැත්ත අරගෙන පෙන්වන්න පුළුවන්. t ට tan x බෙදීම 2 දාලා sin x වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. නැත්තම් පුළුවන් මෙහෙම. මේ sin x sin x ලියන්න පුළුවන් නේද? භාග කෝණ වලින් 2යි sin x බෙදීම 2යි cos x බෙදීම 2යි කියලා. භාග කෝණ යට මොකුත් නැත්නම් තියෙන එකනේ. එකට ලියන්න පුළුවන් මොකද්ද? sin වර්ග x බෙදීම 2 cos වර්ග x බෙදීම 2. right? අපිට ගන්න ඕනේ tan වලින් නේද මේක? tan කියන්නේ මොකද්ද? sin බෙදීම cos නේ. උඩයි යටයි දෙකම බෙදනවා මොකෙන්ද? cos වර්ගයේ x බෙදීම දෙකෙන්. tan කියන්නේ sin බෙදීම cos නේ. එහෙනම් මේකත් බෙදනවා cos වර්ගයේ x බෙදීම දෙකෙන්. මේකත් බෙදනවා. නේ 2යි sin x බෙදීම 2 cos x බෙදීම 2. sin වර්ගයේ x බෙදීම 2 cos වර්ගයේ x බෙදීම 2. උඩයි යටයි දෙකම බෙදනවා මොකෙන්ද? cos වර්ගයේ x බෙදීම 2. එයත් බෙදනවා මෙයත් බෙදෙනවා. මෙයා බෙදනකොට එකතු කිරීමනේ. වෙන වෙනම බෙදන්න පුළුවන්. මේ cos වර්ගයේ x බෙදීම 2. cos වර්ගයේ x බෙදීම 2. හරි? මේ බලන්නකො මෙතන එක cos එකක් මෙයත් එක්කම අක්කනවද? කැන්සල් වෙනවා. cos වර්ගය කියන්නේ cos x බෙදීම 2 වරක් cos x බෙදීම 2 එකක් කැපෙනවා. sin බෙදීම cos මොකද්ද? tan 2යි tan x බෙදීම 2යි. මේක දියද? tan වර්ග x බෙදීම 2යි ධන 1. 1 ධන t වර්ගය 1. එහෙනම් මෙයා ලියන්නේ කොහොමද? භාග කෝණ වල cos වර්ග x බෙදීම 2 ඍණ sin වර්ග x බෙදීම 2. යට ඕක තියෙනවා උඩයි යටයි දෙකම cos වර්ගයෙන් බෙදුවම මොකේනවා නැත්තම් tan x බෙදීම 2 දාලා දකුණු පැත්ත සුළු කරලා වම් පැත්ත එනවා කියලා පෙන්නන්න පුළුවන්. හරි එහෙනම් මට කියන්න බලන්න sin x කියන්නේ මොකද්ද? 2යි t බෙදීම 1 ධන t වර්ගය. cos x කියන්නේ 1 ඍණ t වර්ගය බෙදීම 1 ධන t වර්ගය. t කියන්නේ tan x බෙදීම 2. මේ වගේ බය වෙන්න එපා. මේ ගාන දීපු ගමන් ගොඩක් වෙලාවට ආදේශය දෙනවා. කොහොමත් අපි විභාගයට යන්න කලින් මොක පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. දීපු ගමන් මේ ඔක්කොම මුල් ආකාරවලටපත් වෙනවා. දැන් මීට කලින් හදපු ඒවා මුල් ආකාරවලටපත් උනේ නැද්ද? පත් වුණා. මේවත් එහෙමපත් වෙනවා. මේක සරල ගණනක් හදමු. දැන් dx බෙදීම sin x ධන cos x ධන 1යි.
ලියගන්න. හරි. මේකේ උඩක් ත්‍රිකෝණ මිතිකේව තියෙන්න පුළුවන් යටත් තියෙන්න පුළුවන්. හරි. මේවැත් ගොඩක් වෙලාට අමතක වෙයි කියලා ඕගොල්ලන්ට ආදේශ දෙනවා. දැන් t සමානයි tan x බෙදීම දෙක ආදේශ කරමු. ලියගන්න. t සමානයි tan x බෙදීම දෙක ආදේශ කරමු. ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා ආදේශයක් දාපු ගමන් ආදේශය මොකක්ද? අවකලනය වෙනවා. මෙහෙම්මම තියාගෙන අවකලනය කරන්නත් පුළුවන්. හැබැයි ලේසි x තනි කරලා අවකලනය කළා. මේක x තනි කළොත් මොකක්ද වෙන්නේ? x බෙදීම දෙක. tan inverse t. x බෙදීම දෙක තනි කළොත් tan inverse t. එහෙනම් x සමානයි මොකද්ද? 2යි tan inverse t. එහෙනම් ලියාගන්න x සමානයි 2යි tan inverse t. මේ x බෙදීම දෙක සමානයි tan inverse t. එහෙනම් x සමානයි 2යි tan inverse t. ලියාගන්න. හරිනේ? මේ x මේ පැත්තේ මේ පැත්තේ ලියන්න. අවකලනය. එක්ක t විශේෂයෙන් නැත්නම් t විශේෂයෙන්. t විශේෂයෙන් අවකලනය කරමු. dx යට dt ලියගන්න. දෙක එහෙමමයි. tan inverse අවකලනය කළාම එක බෙදීම එක ධන t වර්ගය. එක බෙදීම එක ධන t වර්ගය. හරිනේ? බලන්න. t සමානයි tan x බෙදීම දෙකයි. x බෙදීම දෙක සමානයි tan inverse t. එහෙනම් x සමානයි 2යි tan inverse t. ආදේශය t විශේෂයෙන් අවකලනය කරමු. dx යට dt දෙක එහෙමමයි. tan inverse t අවකලනය කළොත් එක බෙදීම එක ධන t වර්ගය. දැන් x මාරු වෙනවා කාටද? t වලට. එහෙනම් dx හොයාගන්න ඕනේ dt වලින්. එහෙනම් ලියාගන්න dx සමානයි දෙක බෙදීම එක ධන t වර්ගය වතාවක් dt. දැන් මේ ගානට එන්න. මට කියන්න sin x 2යි t බෙදීම එක ධන t වර්ගය. දැන් cos x කියන්නේ එක ඍණ t වර්ගය බෙදීම එක ධන t වර්ගය. ධන 1 ධන 1 මෙතන dx නේ dx ට දාන්න මෙයා 2යි dt බෙදීම එක ධන t වර්ගය. මෙතන ගන්න එක ධන t වර්ගයේ කුඩා පොදු ගුණාකාරය විදිහට 2යි t එක ඍණ t වර්ගය ධන එක වැඩි වෙනවා එක ධන t වර්ගය. බෙදීම එක ධන t වර්ගෙනේ. ඒ එක ධන t වර්ග උඩට එනවා.
ධන t වර්ගයට ඍණ t වර්ගය කැන්සල් වෙනවා. 2t 1 2. දෙකේ ඉලක්කම එළියට අරගෙන කපලා දාන්න. t ධන 1. හරිනේ? හරියට අගයක් ඉන්නේ මොකක් අවකල්ලා කිව්වද? ලඝු. මොකක්ද දෙන්නේ? ලඝු මාපාංක t ධන මුල් ඒවා නෙමෙයිද? මේව ඔක්කොම මොනවද? ත්‍රිකෝණමිතිය. මේ බලන්නකො විභාගෙදී මේකක් දෙනවා. ආදේශයක් දුන්නොත් ටක් ගාලා හදන්න. ආදේශයෙන් කරන්න ඕන දේ දන්නවනේ. ඒවායි හැදිලා පත් වෙනව මොනවටද? අර මුල්ලාකාර හත මම කිව්වේ. ඒවා කටපාඩමේ තියාගන්න. ඒවා ඉතින් කටපාඩම් ඕනෙත් නෑ. අපි දන්නවා මොකද්ද? අනුකරණය කියන්නේ අවකලයේ අනිත් පැත්තනේ. ලඝු මාපාංක t ධන. එහෙනම් වැඩිපුරම කරන්න ඕනේ මොන ටිකද? මුල් ටික. හරි. t ආදේශ කරන්න tan x බෙදීම 2යි කියලා. tan x බෙදීම 2යි ධන 1. ධන නියතයි. හරිනේ? මේක ලියන්නකො dx sin x ධන cos x ධන 2. හරි මේක හදන්න. t සමාන tan x බෙදීම 2යි. එහෙනම් x සමානයි 2යි tan inverse t. dx හැට dt සමානයි 2 බෙදීම 1 ධන t වර්ගය. එහෙනම් dx සමානයි 2යි dt බෙදීම 1 ධන t වර්ගය. ගාන ලියලා ආදේශ කරමු. sin x දාන්න 2යි t බෙදීම 1 ධන t වර්ගය. ධන cos x දාන්න 1 ඍණ t වර්ගය බෙදීම 1 ධන t වර්ගය. ධන 2. dx දාන්න ආදේශ කරගන්න. දැන් ලියන්න 1 ධන t වර්ගය. වැඩි කරන්න මේ ඔක්කොම. දෙකයි t 1 ඍණ t වර්ගය. මේ දෙක වැඩි වෙනවා 1 ධන t වර්ගයෙන්. එතකොට එනවා 2 ධන 2යි t වර්ගය කියලා. 1 ධන t වර්ගයෙන් 2 වැඩි වෙනවා. එතකොට 2 ධන දෙවරක් 1 2යි 2යි t වර්ගය කියලා. මේ හරයට එනවා 1 ධන t වර්ගය උඩට යනවා. 2යි dt බෙදීම 1 ධන t වර්ගය. හරිනේ? මෙයාට මෙයා කැපෙනවා. අනුකලනයේ 2යි dt බෙදීම. ඍණ t වර්ගය ධන 2යි t වර්ගය කියන්නේ t වර්ගය. ධන 2යි t 1යි 2යි කියන්නේ 3යි. අනුකලනයේ නිරේත ගන්න පුළුවන්. අරේ වර්ගජ ප්‍රකාශනයක් නේද අවස්ථා 3යි. ඕවා හිතේ තින්දපම මොකද කරන්නේ වර්ග පුරුදු. t ධන 1 වර්ගය. මෙත පදේ සංකුණකෙන් භාගය t වර්ගයේ ධන 2යි t වැඩිපුර එන එක අඩු කරනවා ධන 3යි. ඍණ 1යි ධන 3යි කියන්නේ ධන 2යි. මේ මෙතන ඍණ වුණොත් සාධක කැඩෙනවා භින්න භාග. මේක බිඳු වුණොත් පූර්ණ වර්ගයක් උඩට දැම්මා මූලික සිද්ධාන්ත.
මෙතන දානවා මොකද? tan inverse. දෙක. එන උත්තරේ එනවා. දෙකයි. මෙතන වර්ගයක් තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මූල දෙකේ වර්ගෙනේ. එහෙනම් ඉන්නේ 1ට මූල 2යි. 1ට මූල 2යි. tan inverse ඊදන් එක බෙදීම මූල 2යි. දැන් මේ මූල දෙක කැන්සල් වෙනවා. මූල 2යි. tan inverse ඊට දාන්න tan x බෙදීම 2යි. දැන් තේරුණානේ අගේ වායි මුල් ඒවට පත් වෙන ආදේශයක් දුන්නොත් අනිවාර්යයෙන්ම කරන්න. විභාගෙදී ලේසි. හරි. ඊට දාන්න tan x බෙදීම දෙක. tan x බෙදීම දෙක dan එක බෙදීම දෙක. හරි. බලගන්න. එහෙනම් ඕකේ කරන්න ඕනේ මෙහෙමයි. පැය දෙකක් එක දිගට බලන්න අමාරුයි. ඒක නිසා පැයක් එක දිගට කරලා ඊට පස්සේ ආයි දවසකින් හරි ඉතුරු ටික කරන්න. නැත්නම් එහෙම එපා වෙයි ඔයගොල්ලෝ ලියන්න මේ වීඩියෝ එකක් පැය දෙකක් කියන්නේ සාමාන්‍ය ක්ලාස් එක පැය 3මාරක් 4ක් වගේ කරන දෙයක් තමයි වෙන්නේ. එතකොට එපා වෙනවා. හරි? ඉතින් ඔන්ලයින් වලට මම කැමති කරන්න දෙයක් නැති හින්දා තමයි මේ කරන්නේ. හරි? Right, එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. අයිබෝන්.